ආයිබෝන් ළමයි මේ වීඩියෝ එකේදී අපි SciPy ගැන කතා කරමු. SciPy කියන එකෙන් අදහස් කරන්නේ scientific python කියන එක. ඉතින් මේක සයන්ස් විදිහට පාවිච්චි කරනවා රිසර්චර් කෙනෙක් නම් ඒත් එක්කම ස්ටැටිස්ටිකල් දේවල් වලට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පැකේජ් එක ගැන දැනන් ඉන්න ඕනේ. ඉතින් පොඩි රිමයින්ඩර් දෙන්න තියෙනවා මම මේක ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මට පොඩි අදහසක් තියෙන්නේ පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන්නේ. මොකද මම සාමාන්‍ය දෙයක් ඉගෙන ගන්නේ ඉස්සෙල්ලාම මම මේකේ ඇප්ලිකේෂන් එකක් හදාarලා බලනවා. ඊට පස්සේ මම මේකේ තියරි එක පොඩ්ඩ ඉගෙන ගන්නවා. මට එකපාරට ගොඩක් තියරි කියලා දෙන්න ගියාම ඒකේ ලස්සන නැති වෙලා යනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම මම ගොඩක් විට වීඩියෝස් දෙකකට යන්න සිද්ධ වෙයි. මොකද මේ වීඩියෝ එකේදී පළවෙනි වීඩියෝ එකේදී අපි SciPy කියන්නේ මොකද්ද ඒත් එක්කම ඒක මොන වගේ තැන්වලද පාවිච්චි කරන එක ගැන මට කතා කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී අපි ඇත්තට ඒකේ ඇප්ලිකේෂන් එකක් ඒ කොහොමද මේ රන් කරන හැටි ගැන කතා කරමු. දැන් මුලින්ම මම මතක් කරන්න කැමති මේක මාර ලස්සන quote එකක් මහාචාර්ය රිචඩ් ෆයින්මන් විසින් කියපු. ඉතින් එයාගේ කියන්නේ දැන් ඒ කියන්නේ විශ්වයේ ලියවෙලා තියෙන භාෂාවක් තියෙනවා. ඒ කියන්නේ සුභාදහම. ඉතින් අපිට ඇත්තට සුභාදහම ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි මේ ගණිතය කියන විෂය හොඳට හදාරන්න ඕනේ. අවාසනාවකට අපේ පාසල් පද්ධතිය තුලයි ඒත් එක්කම යුනිවර්සිටිස් වල වුණත් මේක එච්චර මේ එම්ෆසයිස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ වැදගත්කම කාටවත් කියන්නේ නැහැ. හැබැයි මම නම් ඇත්තට මේ මහාචාර්ය ෆයින්මන් කියන්නේ ඇත්තට නියම ගුරුවරයෙක්. නොබෙල් තියාගයකුත් තියෙනවා ක්වොන්ටම් ඉලෙක්ට්‍රොඩයිනමික්ස් වලින්. හැබැයි ඉතින් එයා සමහර දේවල් එක්ස්ප්ලেইন කරන විදිහ කියලා වැඩක් නැහැ. දැන් ෆයින්මන් ඇත්තට භෞතික විද්‍යාඥයෙක්. හැබැයි එයාට ලොකු මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. සෝ මම උනත් ෆිසික්ස් තෝරගත්තේ ඒකයි. මොකද අර ෆිසික්සිස්ට් කෙනෙක්ට සුභාදහම ඒක ගැන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් අනිත් ෆීල්ඩ්ස් වලට සාපේක්ෂව. ඉතින් මම ඒකයි ගොඩක් විට මේකට කැමති. ඉතින් මේ quote එකෙන් ඒක සම්පූර්ණයෙන්ම විදහා දක්වනවා. So ඊළඟට මම කතා කරන්න කැමති mathematical modeling ගැන. ඒක සරලව හරි. මේක මහ ලොකු බාර වචන දාන්න නැතුව. මොකද මේ අර ෆයින්මන් කියපු දේ තමයි අපි mathematical modeling වල ගොඩක් විට කරන්නේ. දැන් ෆිසික්ස් දැක්කහම ගොඩක් equations තියෙනවානේ. ඒකට හේතුව මේ mathematical modeling එක. ඉතින් පළවෙනි දේ තමයි අපි සුභාදහම ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමතියි. ඉතින් අපි කැමති ප්‍රෙඩික්ට් කරන්න. ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැන පුරෝකතනයක් දෙන්න කැමති. ඒත් එක්කම අපි අතීතය ගැන ඉගෙන ගන්නත් කැමති. ඉතින් පුරාවිද්‍යාඥයා කරන්නේ ඒකනේ. So හොඳට බැලුවොත් ඔය equations එහෙම F = ma නැත්නම් mg කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඉස්සරහටත් මේක තමයි වෙන්න පුළුවන්. අපි දැන් තියෙන observations වලින් මොකක් හරි වෙනස්කමක් තියෙනවා නම් එතකොට අපි බලනවා අපේ ෆිසික්ස් ලෝස් වල නැත්නම් මොකක් හරි තැනක අවුලක් තියෙනවද කියලා. ඉතින් මෙහෙම තමයි අපේ දැනුම පද්ධතිය අපි ගොඩනගාගෙන තියෙන්නේ. So අපි කැමති හැම දෙයක්ම මොකක් හරි ඉක්වේෂන් එකකට දාන්න. ගොඩක් විට බයෝ සයන්ස් කරන කට්ටියට මේකට එච්චර දිරවන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඉක්වේෂන්ස් හැමතිස්සෙම අර පාට පෙට්ටි වලින් ඉන්නේ තියෙන්නේ. ඉතින් මේක ප්‍රෝටීන් මේක මොකක් හරි මේ ඇන්ටිබොඩි එකක් මේක දෙක එකතු වෙලා තමයි මේක එන්නේ. හැබැයි අපි අර ෆිසික්ස් උයි මැතමැටික්ස් කරන කට්ටිය ආසයි අර පොඩි දශමයක් එහාට මෙහාට ගියාම මොන වගේ දෙයක් දෙන්නේ. ඒ කියන්නේ එක පාට නිකන් අර පාටක් වෙනස් වුණා කියලා අපි ඒක පිළිගන්න අකමැති. අපි කැමති යම් පොඩි අර අංශු වශයෙන් මේ දේවල් වෙනස් වෙන හැටි ඔබ්සර්ව් කරන්න. ඉතින් හොඳම උදාහරණයක් තමයි ස්ටොක් මාකට් එක. ඉතින් මේකට ගොඩක් මැතමැටික්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් හිතන්න බලන්න ඔයාට මේ වගේ මොකක් හරි කම්පැනි එක ස්ටොක් ප්‍රයිසස් එහෙම මේ වෙනස් වෙන හැටි ගැන ඔයාට ප්‍රෙඩික්ට් මේ ඉක්වේෂන් එකක් හදන්න පුළුවන් නම් of course ඒ ඉක්වේෂන් එක වෙනස් වෙන්න පුළුවන් මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට. ඔයාට එතකොට හෙට දවස ගැන මොනවද දෙයක් කියන්න පුළුවන්. ඉතින් මේ දේමනේ අපි පාවිච්චි කරන්නේ අපේ ෆෝන් වල වෙදර් ඇප් එකට. ඉතින් කොහොමද අපි මේ කාලගුණය කියන්නේ? දැන් කලින් ගත්ත ඩේටා අරගෙන පස්සේ අපි මැතමැටිකල් මොඩල් එකක් හදනවා මේක ප්‍රෙඩික්ට් කරන්න ඉස්සරහට වහීද ඉර පායයිද කියන එක.
දැන් මගේ ඒරියා එක මොලිකියුලර් ඩයිනමික්ස්. ඉතින් මේක මම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත උදාහරණයක්. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මොකක් හරි channel එකක්, ඒ කියන්නේ මේ cell wall එකක් හරහා මේ මොලිකියුල් එක නැත්නම් අංශුව මේ චලනය වෙමින් යනවා. එතකොට මේ ඩයිනමික්ස් ඇත්තට අපිට ගණිතමය ඉක්වේෂන්ස් පාවිච්චි කරලා අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ කැල්කියුලේෂන්ස් කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට ගොඩක් කම්පියුටිං පවර් එකක් ඕනේ. ඉතින් මෙතනදී තමයි සුපර් කම්පියුටිං ක්ලස්ටර්ස් පාවිච්චි කරන්නේ. මේක කම්පියුටර් සයන්ස් තියෙන කට්ටියට ඇත්තට ගොඩක් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. මොකද මේක ලම් මේ වගේ ඉගෙන ගන්න හින්දා. ඉතින් හිතන්න බලන්න මේක Amazon Web Services වල පාවිච්චි කරන තැන, ඒත් එක මේක IBM data centers වල පාවිච්චි කරන තැන. ඉතින් ඇත්තට Amazon කියන කම්පැනි එක ගත්තාම ඒගොල්ලන්ගේ ලොකුම මේ රෙවෙනියු එක එන්නේ මේ වෙබ් සර්විසස් වලින්. මොකද ඒගොල්ලන් ගාව ගොඩාක් කම්පියුටර්ස් තියෙනවා එකට කනෙක්ට් කරපු. ඉතින් මේවා 24/7 වැඩ කරන්න තමයි දීලා තියෙන්නේ. ඉතින් අනිත් කට්ටිය මේ කම්පියුටර්ස් වල මේ ෆැසිලිටි එක රෙන්ට් කරනවා. පැයකට හරි දවසකට හරි ඒගොල්ලන්ගේ වැඩකට. ඉතින් මේක සෑහෙන ලොකු බිස්නස් එකක්. අරත් මේක වියදම් මේ සෑහෙන වියදම් මේ වගේ දෙයක් මේන්ටේන් කරන එක. මොකද මේකට නිකන් විදුලි බලාගාරයක් ඕනේ මේක මේ පවත්වාගෙන යන්න. ඉතින් මෙතෙන්දි මම පෙන්වන්න කැමතියි අර අපි කතා කරන මේ සයිපයි කියන එක කොයි වගේ තැනකටද මේ අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා තියෙන්නේ මෙතන මේ data set එකක් තියෙනවා. මේ තිත් වලින් දාලා තියෙන එක. ඒත් එක මෙන්න මේ කොළ පාට මේ ලයින් එකක් තියෙනවා. ඒක කොහොම හරි මේක මෙහෙම ෆිට කරන්න හදනවා. ඉතින් මේක ඇත්තට මැෂින් ලර්නින් වල ගොඩක් විට වෙන දෙයක්. මේක නිකන් සරලව අදහසක් ගන්න. හැබැයි මොකක් හරි ඔය ප්‍රස්ථාරයක් දෙනකොට ඒ ප්‍රස්ථාරයට අවශ්‍ය මේ දත්ත වලින් බලනවා මේකට හරියන ඉක්වේෂන් එකක් දාන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ වැඩේ කරන්න මේ වගේ ගොඩක් ප්‍රොසෙසිං පවර් එකක් ඕනේ. හරි. දැන් අපි තව අලුත් වචනයක් ඉගෙන ගමු. ඒක තමයි කර්ව් ෆිටින් කියන එක. ඉතින් මේක සෑහෙන වැදගත් රිසර්ච් කරන්න ගියාම. දැන් මෙන්න මේ වචන interpolation, smoothing, regression analysis ඒක මම ඔයගලන්ට කියනවා හොයාගෙන බලන්න කියලා. මොකද්ද මේවයි මීනින්ග්ස් කියලා. හැබැයි අපි දැනට ඒකේ පොඩි අයිඩියා එකක් ගමු කොහොතනදීද මේක පාවිච්චි වෙන්නේ කියලා. පළවෙනි ඩයග්‍රෑම් එක බලන්න. මේක වලට පේනවා දත්ත ටික නිකන් ලීනියර්, ඒ කියන්නේ ලීනියර් බිහේවියර් එකක් තියෙන එක. සරල රේඛීය මේ ආකෘතියක් තියෙන්නේ. එතකොට අපි දන්නවා එතකොට මේකට අනිවාර්යයෙන්ම අපි ෆිට කරන්න ඕනේ y සමානයි mx ධන c ආකාරයක ප්‍රස්ථාරයක්. මේක ඔයගොල්ලන්ගේ O level පොතේ තියෙන ප්‍රස්ථාර පාඩම. මම හිතන්නේ grade 10 පොතේ තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි මේක මෙතන මෙහෙම ෆිට කරන්න හදනවා. එතකොට පේනවා මෙතන තමයි මේ ප්‍රස්ථාරයේ values ටික. මම පොඩ්ඩක් මේක උඩින් ලිව්වා. ඉතින් මේ y සමානයි මේක තමයි වගේ m, මේක තමයි x ධන c නැත්තම් අන්තක්ඛණ්ඩය. ඉතින් කම්පියුටර් එක එක ඔප්ෂන්ස් try කරලා බලනවා ඔයාට ගන්න පුළුවන් හොඳම දේ. හොඳම දේ කියලා මම අදහස් කරන්නේ මේක කරන්නේ ඇත්තට ඔප්ටිමයිසේෂන් එකක්. ඉතින් ඔයාට ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකට තමයි අපි කියන්නේ ඔප්ටිමයිසේෂන් එක කියලා. ඒක මේ කැල්කියුලේට් කරන විදිහේ එක ඉක්වේෂන්ස් තියෙනවා. ඉතින් මම ඒක ගැන ඇත්තට මේ ගැඹුරෙන් කතා කරන්නේ නැහැ. දැන් මෙන්න මේ උදාහරණය වුණත් ගත්තොත් ඔයාට පේනවා මේ වගේ data ඔයාට ලැබෙනවා මොකක් හරි device එකකින් හරි වගේ experiment එකකින්. ඊට පස්සේ මේ කම්පියුටර් එක try කරනවා මේ data එක fit කරන්න එක මේ numbers දාලා. ඒතර පේනවා මෙන්න මේ වගේ අවසානයේට ලස්සන fit එකක් එනවා. ඒතර මේ වගේ දෙයකට තමයි SciPy කියන එක සෑහෙන්න වැදගත් වෙන්නේ. අපි දැන් research ගැන කතා කරමු. මොකද අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් experiments කරනවා. experiments වලින් data collect කරනවා. ඒවට අපි මොන හරි අපේ observations ගන්න බලනවා. so මේක හරිම basic example එකක්. මොකද මම හිතන්නේ මේක ඉස්කෝලේ labs වලත් සමහරට කරන්න පුළුවන්. ඒත් එකම මේ physics practicals වල වුණත් කරනවා. ඉතින් මෙතනදී මේ වගේ පොඩි කරත්තයක් තියෙනවා. මේක සුමට තලයක් කියලා හිතා ගන්න පුළුවන්. ඇත්තට වශයෙන් මේක නැහැ. මෙතන කප්පියක් තියෙනවා. ඒත් එක මෙතන බරක් තියෙනවා. දැන් මේ බර මම මේ බර වෙනස් කරලා මේක මෙතන ඉඳන් මෙතෙන්ට යන්න අවශ්‍ය ත්වරණය නැත්නම් ඇක්සලරේෂන් එක මෙතනින් මැන ගන්නවා. so අපි එතකොට අපි කියමු බලන්න අපි එක එක data points collect කරනවා.
අපි වෙනස් කරන මේ මෑස් එකට නැත්නම් මෙතන තියෙන ස්කන්ධයට. එතකොට අපි මේකට තියරිටිකල් මොඩල් එකක් දාන්න බලනවා. දැන් ඔයාලට පේනවනේ මේක යන්නේ මොකක් හරි මේ වගේ සරල රේඛීය මේ දෙයක් නේ තියෙන්නේ. ඊට පස්සේ බලනවා රයිට් මේක මෙන්න මේකත් එක්ක මැච් වෙනවද කියලා. එතකොට මේක තමයි මේ අපි රිසර්ච් වල ගොඩක් විට කරන්නේ. දැන් මේක මම කියපු සරලම උදාහරණයක්. හරි? so දැන් තේරුම් ගන්න ඇයි අපි සයින්ටිෆික් මේ ඒ කියන්නේ මේ වගේ එක්ස්පෙරිමන්ට්ස් කරන්නේ ඒත් එක්කම මේවායින් කොතනද මේ පාවිච්චි වෙන්නේ කියලා. දැන් මේක ඇත්තට මට තවත් සුළු කරන්න පුළුවන්. මොකද මේ මෑස් එක තමයි මෙතන මම ෆෝස් කියලා යන්නේ. මෙතන තියෙන ටෙන්ෂන් එක තමයි මෙතන අපි පාවිච්චි කරන ෆෝස් එක. එතකොට මේ m එක වෙන්න ඕනේ මෙතන තියෙන කරත්තේ මෑස් එක. ඊට පස්සේ මේ ඒක තමයි අරකේ ත්වරණය නැත්නම් ඇක්සලරේෂන් එක. එතකොට මේ ප්‍රස්ථාරය හරිනම් වෙන්න ඕනේ ඔය වෙනස් කරන ෆෝස් එක මත ඔයාට ලැබිච්ච ඇක්සලරේෂන් එක. මොකද මේක තමයි ඔයගේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් කියන එකෙන් අදහස් කරන්නේ මේක තමයි ඔය වෙනස් කරන්නේ මේ වෙනස් වීම මත තමයි මෙයාගේ අගයන් ටික වෙනස් වෙන්නේ. එතකොට මේ y අක්ෂය තමයි ඔයගේ ඩිපෙන්ඩන්ට් වේරියබල් එක. ඒ කියන්නේ දැන් නිකම් ලාවට තේරුම් ගන්න. හැබැයි මේක ඉස්සරහට වැදගත් වෙනවා. එතකොට මේකෙදී අනිවාර්යයෙන්ම එන්න ඕනේ y = mx ධන c ආකාරයට ලියනවා නම් c අගයක් නැහැ. අපි ඒක දැනට බිඳුවයි කියලා දාමු. මේක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මෙතන a තියෙන්න ඕනේ. මෙතන වෙන්න ඕනේ එක බෙදීම m. මෙතන එන්න ඕනේ f. මේ m කියන එකයි මේ m එකයි ඇත්තට වෙනස්. මේ m එක තමයි ඔයගේ මෑස් එක. මෙතන තියෙන කරත්තේ මෑස් එක. ඉතින් මේක මේ පොඩි උදාහරණයක්. ඒතකොට හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේක මේ වගේ දෙයක් ගණනය කරන්න කියලා. හොඳයි. දැන් අපි දැන් රිසර්ච් ගැන නැවත වතාවක් කතා කරන්න යන්නේ. දැන් ඔයාලට තියරිටිකල් මොඩල් එකක් තියෙනවා. ඒත් එක්කම එක්ස්පෙරිමන්ට් එකෙන් ගත්ත දත්ත ටික තියෙනවා. හරි? දැන් මේ දෙක අපි මේ වගේ ප්ලොට් කරනවා. ඉතින් ඒකට තමයි SciPy පාවිච්චි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි අහන ප්‍රශ්න ටික තමයි මේකේ මේවා දෙක මැච් වෙනවද? ඒ කියන්නේ තියරිටිකල් මොඩල් එකයි මේ data අතර සම්බන්ධතාවයක් තියනවද? තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම දෙයක් නැත්නම් එතකොට බලන්න ඇයි ඒකට හේතුව කියලා. මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකේ අවුලක්ද? නැත්නම් ඇත්තටම අලුත් සොයා ගැනීමකට යනවද? නැත්නම් මොකක් හරි අපි මේ තියරි එක මාරු කරන්න ඕනේද? ඉතින් මගේ යාළුවා ඉන්නවා සර්න් වල මේ මලින්ද මතකද දන්නේ එයාගේ කතාවේ වුණත් කියන්නේ ඉතින් අර සමහරට මේ data ලැබෙනවා ඒගොල්ලන්ට වුණත් ෂුවර් නෑ මේක අලුත් සොයා ගැනීමක්ද නැත්නම් ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල අවුලක්ද කියලා. මොකද මේ මාර මේ සියුම් මෙෂර්මන්ට්ස් නේ මේවා ඇත්තම ගත්තොත් දැන් මේ අංශු චලනය වෙන එකයි ඒත් එක්කම අලුත් පාටිකල්ස් ඩිස්කවර් කරන එකයි මාර පොඩි මේ දේවල්. ඉතින් මේක නිකන් පොඩි අත්වැරදීමකින් වුණත් සෑහෙන ලොකු වෙනසක් වෙනවා. ඉතින් මේක ඉතින් අපි සයන්ටිස්ට් හැටියට ඉතින් හැමතිස්සෙම අපිට වෙන අපේ ජීවිතේ වෙන දෙයක් ඉතින්. ඉතින් මෙතනින් තමයි අර කර්ව් ෆිටින් කියන එක අවශ්‍ය වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේක තමයි ඔයාලට ලැබිච්ච ඇක්චුවල් data points ටික. ඒතර මේක තමයි කර්ව් ෆිටින් එකේදී ගත් එක. දැන් SciPy මොකක්ද කියන එකෙන් මම නැවත වතාවක් කියන්න යන්නේ මේක Python library එකක් scientific computing උයි technical computing වලට. ඉතින් අනිවාර්යයෙන්ම science උයි engineering කරන ළමයි මේක ගැන දැනන් ඉන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් SciPy වල මේ වගේ modules තියෙනවා. optimization, linear algebra, මේ integration කියන්නේ අනුකලනය, interpolation, මේ fast Fourier transform, signal processing, image processing. ඉතින් මේ වගේ මේකට ODE කියන්නේ ordinary differential equations. ඉතින් මේවා සෑහෙන විදිහට අර applied maths උයි pure maths කරපු ළමයෙක්ට සෑහෙන විදිහට පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඔයා physics engineering වගේ දෙයක් කරනවා නම්. හරි? එක shape. හැබැයි දැන් at least ඔයා දන්නවා මේ වගේ දෙයක් තියෙනවා කියලා. so SciPy විතරක් මදි ඔයාට මේ Python program එක run කරන්න. මොකද data අපි ගන්නකොට CSV file එකකින් විශේෂයෙන්ම pandas ඕන වෙනවා අපිට data එක read කරන්න.
ඊට පස්සේ මේකේ ගත්ත data ටික අපි කැමති numpy array එකකට වගේ දාන්න. ඊට පස්සේ numpy array එකෙන් තමයි අපි matplotlib හරහා මේක plot කරන්නේ. එතකොට මේ ටික matplotlib එකෙන් දානවා. දැන් මේ ඉර හොයන එක තමයි ඇත්තට අපි scipy පාවිච්චි කරන්නේ. එතකොට හිතන්න බලන්න මෙතනින් ඔයගේ data ටික යනවා numpy වලට numpy වල ඉඳන් matplotlib එක හදනවා. ඒත් එක්කම numpy මෙතනට scipy වලට යවනවා. scipy ආයෙ පතාවක් මේකට මෙතනින් යවලා මේක මෙතනින් connect වෙනවා. ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මේ libraries අතර කොයි වගේ communication එකක්ද තියෙන්න ඕනේ කියලා. ඉතින් එකකින් data අනිත් එකට යන්නේ නැත්නම් මුළු එකම අවුල් ගන්නවා. හරි? ඕකේ. මම තව දෙයක් මතක් කරන්න කැමතියි log scale fittings ගැන. මේක මේ ලඝු ගණක පාඩමත් එක්ක මම connect කරන්න කැමතියි. මේක මගේ රිසර්ච් වලට ගොඩක් විට පාවිච්චි කරන දෙයක් Brownian motion කියන එක. මහාචාර්ය ඇල්බර්ට් අයින්ස්ටයින්ට Nobel Prize එක හම්බුනේ මේකට. ඉතින් සාමාන්‍යයෙන් ඕනම ද්‍රාවණ නිකම් සොලියුෂන් එක මේ වගේ පොඩි අංශු මේ විදිහට තමයි චලනය වෙන්නේ. ඉතින් මේ ඔක්කොම අංශු චලනයන් ටික අපිට මේ වගේ ඉක්වේෂන් එකකින් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේක ගැන වැඩි හිතන්න එපා. මේකට කියන්නේ mean square displacement. මේක නිකන් අර වෙනස් වෙන නිකන් step size එක වගේ හිතා ගන්නකොට කොච්චර දුර ප්‍රමාණයක් ඇවිද්දද කියන එක. ඊට පස්සේ මේ කොටස තමයි නිකන් diffusion එක. ඒක ගොඩක් විට මේ නිකන් මේක චලනය වෙන ස්පීඩ් එක වගේ හිතා ගන්නකො. මේක කාලය time කියලා තියෙනවා. ඊට පස්සේ මේක මොකක් හරි constant එකක් නියතයක්. මේක මත decide වෙනවා මේක හෙනම fast හෙනම slow ද කියන එක. ඉතින් ඔයාලට මේ වගේ දත්ත එනවා. දැන් මම මෙතනදී zoom out කරලා පෙන්නන්නේ මෙතන තියෙන අතර log scale fitting එකක්. මෙන්න මේ තියෙන දේම අපි ලඝු ගණක වලින් දානවා. දැන් හිතන්න බලන්න ඇයි අපි ලඝු ගණක වලින් දාන්නේ? උදාහරණයට ගත්තොත් දැන් මේ equation එක අපිට මේක curve fitting එකක් දාන්න ගියොත් ඇත්තට සෑහෙන අමාරුයි. ඉතින් ලේසිම වැඩේ මේක ලඝු ගණක වලට හරවන එක. දැන් අපි ලඝු ගණක පාඩම මතක් කරගත්තොත් මේක ඇත්තට මේ වගේ තැනක සෑහෙන විදියට වැදගත් වෙනවා. මම මුලින්ම කියන්න කැමති මේ දැන් අපිට මෙන්න මේ 4D t කියන එක අපිට මෙතනින් කඩන්න පුළුවන්. මොකද 4D මේක ඇත්තට මේකෙන් අදහස් කරන්නේ 4D ගුණ කිරීම t alpha කියන එකනේ. ඒතර අපි මේක ලඝු ගණක හැටියට ලිව්වොත් ගුණිතයක් අපිට ඇත්තට මේ එකතු කිරීමක් හැටියට ලියන්න පුළුවන්. ඒතර log එකෙන් දාද්දි MSD සමානයි log 4D ධන log t alpha කියන එක. ඊට පස්සේ මේක තවත් මේක එතකොට නියතයක් වෙනවා. c වගේ වෙනවා. ඊට පස්සේ මේක අපිට මෙන්න මේ බලය මෙහෙම ඉස්සරහට ගේන්න පුළුවන්. එතකොට අපට එන්නේ alpha log t කියලා. ඊට පස්සේ මේක log MSD. එතකොට ඔයාලට තේරෙනවා මේක අර y සමානයි mx ධන c ආකාරයක මේ සමීකරණයක් කියලා. ඒතර මේක තමයි අන්තක්ඛණ්ඩය. මේ කැලල තමයි මෙතනින් තියෙන්නේ. ඒතර මේ alpha වලින් අදහස් කරන්නේ අනුක්‍රමණය නැත්තම් gradient එක. so මේක මේ log scale fitting මම මේ අදහස් කරේ දැන් ඔයගේ data මේ වගේ equation එකකට දාන්න අවශ්‍යයි නම් ලේසිම වැඩේ ඒක log scale හැටියට convert කරලා ඊට පස්සේ මේකට fitting එක දාන එක. එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ සරල රේඛාවක් තමයි ගොඩක් විට ගන්න පුළුවන් වෙන්නේ. ඒක depends on the situation. ඉතින් තැනේ හැටියට ඇනේ ගහන්න. curve fitting ගත්තාම ඒක මම කියන්නේ ඒක වෙනම සර්ව සම්පූර්ණයි කියලා. හරි? දැන් මෙතනදී තමයි අර scipy optimize curve fit කියන කෑල්ල පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවද දන්නේ මේ නිල් පාටෙන් ප්‍රකාශනය වෙන්නේ ඔයාලට ලැබිච්ච data ටික. හැබැයි ඔයාලට පේනවද දන්නේ fittings දෙජාතියක් තියෙනවා මේ පාටවල් දෙකකින්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සමහර විට මේකට ගන්න පුළුවන් උපරිමගයක් තියෙනවා ඒත් එකම අවමගයක් තියෙනවා. ඉතින් අපිට සමහර විට define කරන්න ඕනේ ඔයා මෙන්න මේ අගයන් දෙක අතර තමයි මේකට අවශ්‍ය කරන equation එක හදන්න ඕනේ කියලා. ඉතින් මේ පල්ලෙහා තියෙන graph එක බැලුවොත් මේ එක එක functions ඇත්තට මේ එක එක මේ වගේ curve fitting කරන්න පුළුවන් ක්‍රම මේක අනුව ඔයාට එන output එකත් වෙනස් වෙනවා.
ඉතින් ඒකයි මේ ගොඩක් දේවල් ගොඩක් මැතමැටිකල් ඉක්වේෂන්ස් ගැන දැනන් ඉන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් ඉස්සරහට අපි හදන වීඩියෝ එකේදී අපි මේ ඔප්ටිමයිස් කර්ව් ෆිට් කියන ෆන්ක්ෂන් එක ගොඩක් විට යූස් කරනවා. ඉතින් දැනට මෙතනට එනකන් කියලා දීපු දේ තේරුණා නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම අර අනිත් වචන ගැන හොයලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හරි උදාහරණයක් ගැන කතා කරමු.